නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල පාසල් විශාල ප්‍රමාණයක් ඒ වගේම සිංහල ගම්මාන විශාල ප්‍රමාණයක් පවතිනවා. මගේ මතකයේ හැටියට 1953 දී පමණ ලංකාවේ කරන ලද ජනහා නිවාස සංගණනයකට අනුව මඩකලපු දිස්ත්‍රික්කයේ 1953 වර්ෂය වෙනකොට සිංහල ජනතාව 11% පමණ ජීවත් වෙලා තියෙනවා. මේ 11%ක් පමණ ජීවත් වුණ ජනතාව අවුරුදු 30ක යුද්ධයෙන් පස්සේ 2018 වර්ෂයේදී නැගෙනහිර පළාත් සභාව විසින් කරන ලද ජනහා නිවාස සංගණනයකට අනුව 0.6 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන් මට හඳුනා ගන්න පුළුවන් වුණා මේ රටේ යුද්ධය නිමා වුණා 2009 වර්ෂයේදී. ඊට පස්සේ 2009-10 ඉඳලා මේ දක්වා මේ රටේ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය කියලා අමාත්‍යාංශයක් තිබුණා. ඊළඟට ඒ අමාත්‍යාංශ වලින් 30 වසරක ත්‍රස්තවාදී යුද්ධයෙන් අවතැන් වෙච්ච ජනතාව යලි පදිංචි කිරීමේ කටයුතු සිද්ධ කරගෙන ගියා. එහෙම පදිංචි කිරීමේ කටයුතු සියලු ජාතීන්ට සමානව අවතැන් වූ ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට වෙන විදිහට මේවා සිද්ධ කළා නම් මේ වෙනකොට නැගෙනහිර පළාතේ අඩුතරමින් 1953 වර්ෂයේදී ජීවත් වුණ 11%වත් මඩකලපු දිස්ත්‍රික්කයේ පදිංචි වෙලා ඉන්නවා. හැබැයි එහෙම නැහැ. අද 0.6 දක්වා අඩු උනේ මේ නැවත පදිංචි කිරීමේ ක්‍රියාදාමය සාධාරණ විදිහට ඒ වගේම සියලු ජාතීන්ට සාධාරණ වෙන විදිහට සිද්ධ වෙලා නැති නිසා. ඒ නිසා අපි බැලුවා මේ කාරණේ සාධාරණව ඉෂ්ට වෙයි කියලා හිතන්න පුළුවන් කිසිම සාක්ෂියක් නැහැ. හේතුව තමයි මේ වෙනකොට එහෙම වුණා නම් සිංහල ජන ප්‍රතිශතයේ තිබ්බ අදට වඩා 0.6ට වඩා වැඩි වෙන්නට ඕනේ. ඊළඟට වැහිලා ගිය සිංහල ඉස්කෝල සියල්ල ආරම්භ වෙලා තියෙන්න ඕනේ. ඊළඟට අවතැන් වීම ගැනත් වචනයක් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. සිංහල මිනිස්සු මේ ප්‍රදේශවලින් මේ ප්‍රදේශ අතහැරලා ගියේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැති ජීවිත අවදානම නිසාමයි. තමන් ගොඩනගාගත්තු සියලු දේපොළ ඊළඟට අඹදරුවෝ තමන්ගේ අය තමන් ඇස් ඉදිරිපිට මිය යනවා, ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරනවා, ඝාතනයට ලක් වෙනවා. මේ සියලු කාරණා නිසා තමයි මේ ප්‍රදේශ අතහැරලා සිංහල ජනතාව පිටත් වෙලා ගියේ. ඊළඟට ඒ අය දකුණට ගියා. දකුණට ගිහින් දකුණේ මාතර ගාල්ල, මිරිස්ස, ගන්දර, කෝට්ටගොඩ, මග්ගොන, කළුතර, දෙවුන්දර ආදී ප්‍රදේශවල මේ අය තමන්ගේ ඥාතීන්ගේ නිවාසවල රැඳී ඉඳමින් අවතැන් වෙච්ච ජනතාව හැටියට ජීවත් වුණා. හැබැයි එහෙම ජීවත් වුණාට යුද්ධය අවසන් වීමෙන් පස්සේ මේ අය නැවතත් මඩකලපුවට පැමිණියා. පැමිණිය සංවිධාන හැටියට නෙවෙයි. තනි තනි පුද්ගලයන් හැටියට ඇවිල්ලා ඒ නීතිය අනුව මේ රජයේ ඉඩම් බලතල තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා. ඉතින් මේ අය නිතරම ගියේ ප්‍රාදේශීය ලේකම්කාරයා ඉඩම් නිලධාරියා හමු වෙන්න ගිහිල්ලා තමන්ගේ ලියකියවිලි ඉදිරිපත් කළාම ඒ අය ඉදිරිපත් කළේ තමන්ට තියෙන ලියකියවිලි. ඊළඟට සමහර වෙලාවට පදිංචිය තහවුරු කරගන්න උවමනා කරන ලියකියවිලි අරගෙන ගියාම මේ නිලධාරීන් මේ ලියකියවිලි පරීක්ෂා කරලා බලලා එතන නැතිම ලියවිල්ල. එහෙම නැත්නම් 1989 ඡන්දහිමි නාම ලේඛනය කියන 89 ඡන්දහිමි නාම ලේඛන ලියාපදිංචි කරන්න අපේ සිංහල මිනිස්සු මඩකලපුවට නැගෙනහිරට ත්‍රිකුණාමලයට මේ ප්‍රදේශවලට ආවනම් ඒ මිනිසුන්ගේ අලු දූවිලිවත් අද දකින්න ඉතුරු වෙන්නේ නැහැ. ඒ තරම් භයානක සහ අනපේක්ෂිත බවක් ජීවිත අවදානමක් තියෙද්දි මේ ප්‍රදේශ අතහැරලා ගිය ජනතාවගෙන් වතාවක් ඡන්දහිමි නාම ලේඛනය ඉල්ලා සිටීම බරපතල වරද්දක්. ඊළඟට එහෙම නැත්නම් වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීම. එහෙම වෙලාවක මේ මිනිස්සුන්ට තියෙන්නේ තමන්ගේ ජීවිතය තිවෙලා ජීවිත අවදානමට ලක් වෙලා මේ ප්‍රදේශවලින් ගියේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන්. හැබැයි ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ගිහිල්ලා නැවත අවතැන් වෙලා මේ ප්‍රදේශවලට එනකොට මේ අයට නිලධාරීන් අනුගමනය කළේ එපා වීමේ න්‍යාය. ඒ එපා වීමේ න්‍යාය කියන්නේ මේ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය. ඒ තමයි අපේ සිංහල මිනිස්සු තමන්ගේ ඉඩකඩම් ලබා ගන්න. එහෙම නැත්නම් නැති වෙලා ගිය අයිතිය තහවුරු කරන්න මේ ප්‍රදේශවලට එන්නේ අවතැන් වෙලා ඉඳලා. 30 අවුරුද්දක් උන් හිටතැන් නැතුව ඉඳලා. එහෙම එන ජනතාව තවතාවක් එන්නේ කාගෙන් හරි අතමාරුවක් මුදලක් ඉල්ලගෙන. හැබැයි ඊට පස්සේ ආයේ පුළුවන් කමක් නැහැ දෙපාරක් නැත්නම් තුන් පාරක් කීයක් හරි ණයට තුරහට ඉල්ලගෙන මේ ප්‍රදේශවලට එනවා. අවසානයේ මේ අය නොයෙකුත් ලියකියවිලි ඉල්ලමින් ප්‍රමාද කරනකොට ඊළඟට මේවා හිතාමතා ප්‍රමාද කරනකොට මොන ඉඩම්ද කියලා මේ සියල්ල අතහැරලා දාලා ආපස්සට යනවා. ඉතින් මේක තමයි මඩකලපු දිස්ත්‍රික්කයේ තදින්ම ක්‍රියාත්මක වෙච්ච ස්වරූපය. ඒ නිසා මම හඳුනාගත්තා මේක රජයකින් කරන්නෙත් නෑ.
ඊළඟට බලධාරීන් විසින් කරන්නෙත් නෑ. අද අවතැන් වෙච්ච ඉඩකඩම් වල අයිතිකරුවන් ඊළඟට බලපත්‍ර ඉඩම් ඔප්පු තියන අය 180 දෙනෙක් හඳුනාගෙන මම රජයට ඉදිරිපත් කළා. කාරමුණිය කියන ගමේ ඉඩම් බලපත්‍ර සහිත අහිංසක ජනතාව. එතකොට ඒ සම්බන්ධයෙන් 3-4 වතාවක් මඩකලපු කච්චියේ ඉඩම් සමීක්ෂණ පැවැත්වුවා. හැබැයි ඒක ඉඩම් සමීක්ෂණයකින්වත් අවසානයේ මේක බාර අරගෙන ක්‍රියාත්මක කරන්න තරම් පසුබිමක් සකස් වෙන්නේ නැහැ. මේකයි අද මඩකලපුවේ තියෙන තත්ත්වය. ඒ නිසා මම මේ කාරණේ ගැන කුලිකව හොයලා බලනකොට මට තිබුණා හඳුනා ගන්න පුළුවන් වුණා එක කාරණේ. ඒ තමයි සිංහල මිනිස්සු දකුණට ගියාම ඒ දකුණට ගිය සිංහල අයට නැවත මඩකලපුවට පැමිණෙන්න තියෙන ලොකුම බාධාව තමයි ඒ දෙමව්පියන්ගේ දරුවන්ට පාසලක් නැමැති. එයයි කියනවා හාමුදුරුවනේ අපි දරුවෝ ටික දැන් ජීවත් වෙන මග්ගොන කලුතර දාලා අපි මෙහාට ආවොත් දරුවෝ අනාරක්ෂිත. දරුවොත් අරගෙන මෙහාට ආවොත් ඒ දරුවන්ට අධ්‍යාපනයක් නැහැ. ඉතින් ඒ නිසා අපිට පැමිණෙන්න තියෙන ලොකුම බාධාව තමයි අපේ දරුවන්ට පාසලක් නොමැති වීම කියන කාරණය. ඉතින් මේ කාරණේ සම්බන්ධයෙන් හොයලා බැලුවා. කියනවා සිප්පිමඩුවේ සිංහල ඉස්කෝලේ අදත් ඉතුරු වෙලා කණු ගරා වැටිලා කැලයක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට එරාවුරු සිංහල විද්‍යාලයේ තියෙනවා අද ඒ මැද ජල සම්පාදන විශාල වතුර ටැංකියක් ඉදි කරලා ඉස්කෝලේ ගොඩ ගන්න බැරි තත්ත්වයටම විනාශ කරලා තියෙනවා. ඊළඟට මේ විදිහට පවතිනකොට මම දැක්ක එකම ස්ථානය තමයි බොහොම දුෂ්කරව හරි නැවතත් ලබා ගන්න පුළුවන් ස්ථානය හැටියට මම හඳුනාගත්තේ කල්කුඩා සිංහල විද්‍යාලයේ පැවතිච්ච භූමිය. පසුබිමින් පේන්නේ මේ සිංහල විද්‍යාලයේ පැවතිච්ච භූමිය. ඉතින් අපි 2010 ඉඳලා මේ ස්ථානයේ ගොඩනගන උත්සාහය ක්‍රියාත්මක කළා. ඒක අති දුෂ්කර සහ අති වෙහෙසකර ඊළඟට මහා උත්සාහයක් දරලා අවසානයේ අපිට මේ සිංහල ඉස්කෝලය පමණක් ඒ බිම පමණක් ආරක්ෂා කරගත්තේ පුදුම තරම් වෙහෙසකින්. අවස්ථා ගණනාවක් අපි මේ ඉස්කෝලේ ඉදි කරනවා කියලා ඊට අවසර ලබා ගන්න මඩකලපු දිස්ත්‍රික්කයේ මඩකලපු දිස්ත්‍රික් ලේකම් දිසාපති මුණ ගැහුණා. ඒ හැම වෙලාවකම දිසාපති මුලින්ම ඒවා ඇත්තටම සඳහන් කරන එක වටිනවා. හේතුව තමයි මම දිසාපති ගාවට ගියා ලිපියක් සකස් කරගෙන මේ අවතැන් වෙච්ච සිංහල මිනිස්සුන්ගේ දරුවන්ට ඉගෙන ගන්න තැනක් නැහැ. ඒ නිසා සිංහල ඉස්කෝලේ නැවත ගොඩනගන්න මට අවසර ලබා දෙන්න කියලා. ඒ වෙලාවේදී දිසාපති කරපු පළවෙනිම ප්‍රකාශය තමයි සිංහල බෑ කියන එක. සිංහල බෑ කියන එක කියලා ඊට පස්සේ සිංහල බෑ කිව්වහම මම තවත් නැගිටින්න නැතුව එතන හිටියාම පස්සේ කිව්වා රජයට සල්ලි නැහැ. රජයට සල්ලි නැහැ කිව්වම මම කිව්වා නෑ රජයේ සල්ලි අවශ්‍ය නැහැ. අපේ සංඝ සභාවේ මේ මුදල් වලින් අපි මේ ඉස්කෝලේ ගොඩනගලා ආපහු බාර දෙනවා. එහෙම කීවහම තමයි අපිට ඉස්කෝලේ ගොඩනගා ගන්න ඒ අවසරය දුන්නේ නැහැ. ගිහිල්ලා පළාත් අධ්‍යාපන ලේකම් මුණ ගැහිලා අවසර ගන්න. නැවත ත්‍රිකුණාමලේ 10-12 වතාවක් ගියා. පළාත් අධ්‍යාපන ලේකම් මේ සිංහල ඉස්කෝලේ හදන්න අවසර දෙන්නේ නැහැ. ඊට පස්සේ මම එවකට හිටිය ආණ්ඩුකාරතුමා මුණ ගැහිලා පළාත් අධ්‍යාපන ලේකම්ට එතුමා දුරකථනයෙන් කතා කරලා කිව්වා මෙන්න මේ හාමුදුරුවෝ කැඩිච්ච ඉස්කෝලයක් හදන්න අවසර දෙනවා. රජයේ මුදල් වලින් නෙවෙයි මේක හදන්නේ කියලා කියනවා. ඒ නිසා උන්වහන්සේ හදයිද කියලා බලන්නත් එක්ක මේ අවසරය දෙන්න. මේ වෙලාවේ පළාත් අධ්‍යාපන ලේකම් සටහන දාලා දුන්නා. ඒ සටහන තමයි කල්කුඩා කලාප අධ්‍යාපන කාර්යාලයට ගිහින් අවසර ලබාගෙන මේ ඉස්කෝලේ හදන්න කියලා. පස්සේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා හාෆ් ෂීට් කොලයක් දීලා කිව්වා මට මේකට අවසර ඉස්කෝලේ හදලා නැවත බාර දෙනවා කියලා ලිඛිතව දෙන්න. මම ඒ වෙලාවේ ලියුමක් ලියුවා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා කලාප අධ්‍යාපන කාර්යාලයේ කල්කුඩා සිංහල විද්‍යාලයේ සම්බන්ධවයි. කල්කුඩා සිංහල විද්‍යාලයේ අප විසින් ගොඩනගා ඉදිකිරීම නිමවා කුඩා කලාප අධ්‍යාපන කාර්යාලයට යථා පරිදි බාර දීමට මේන් පොරොන්දු වෙමි කියන ලියුම ලියලා දුන්නාම එහෙනම් ඉදිකිරීම පටන් ගන්න කියලා පොඩි සටහනක් දාලා මල් ලියපු ලියුමෙන් ෆොටෝකෝපිය මට දුන්නා. ඉතින් එහෙම තමයි බොහොම වෙහෙසක් දරාගෙන මේ ස්ථානයේ ගොඩනගන කටයුතු 2010 දී ආරම්භ කළේ. මේ 2010 දී මේක ගොඩනගන්න උත්සාහ කරනකොට මට කිසිම ඇත්තරම සංඝ සභාවක සල්ලි වලින් ඉදි කරනවා කිව්වට සංඝ සභාවක මුදල් තිබුණේ නැහැ. ඒ වෙලාවේ මම කොළඹ බම්බලපිටියේ වජිරාරාමාධිපති අතිපූජනීය මහා පඬිතු තිරුකුණාමලේ ආනන්ද මහානායක මහා ස්වාමීන් වහන්සේට මුණ ගැහිලා කරුණු පැහැදිලි කරලා කිව්වා මහානායක හාමුදුරුවනේ ඉස්කෝලයක් තියෙනවා හදා ගන්න ඕනේ. උන්වහන්සේ මට ඒ වෙලාවේ උදව් කළා. ඒ වගේම පිම්රෝස් වජිරාරාමේ මහනුවර පිම්රෝස් උද්‍යානයේ වජිරාරාමාධිකාරී අපරාපුර දකුණුදාස පඬිත හාමුදුරුවෝ ඊළඟට ආර්යගම සුගත ඥාන පඬිත හාමුදුරුවෝ උන්වහන්සේලා මේ කාර්යයේදී මට ලොකු ශක්තියක් වුණා. පළවෙනි ගොඩ නැගිල්ල හදාගන්න පිම්රෝස් වජිරාරාම දායක සභාව සහ මානව පිළිසරණ පදනම කියන ඒ ආයතන උදව්. ඊළඟට රේගු බෞද්ධ සංගමේ සේනානායක මහත්තයා ඇතුළු පිරිස මා වෙත උදව් කළා දෙවෙනි ගොඩ නැගිල්ල හදන්න.
සිංහල විද්‍යාලය ආරම්භ කරන්න උත්සාහ දරන මුල් දවසේ ඉඳලාම මට ඔය මුලින් සඳහන් කර ස්වාමින් වහන්සේලා ලොකු ශක්තියක්. ඊළඟට මම කුඩා කාලේ ඉඳලාම මට මේ ජාතික හැඟීම් මා කෙරෙහි ඇතිවෙන්න. ඊළඟට සිංහල ජාතිය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විදිහට කරන්න යම් යුතුයකමක් තියෙනවා කියන හැඟීම මා තුළ ඇති කරන්න මූලිකම වුණේ පුවත් වී වදාළ ජාතියේ පිනට පහළ වුණ දිබුලාගල නිර්මාතෘවරයාණන් වහන්සේ වන සරණ සරණ සිරි කස්සප මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නායක මහා ස්වාමීන් වහන්සේගේ පාසෙවනේ අපිට ඇති දැඩි වෙන්න අවස්ථාව ලැබීම. වහන්සේගේ ශිෂ්‍යයෙක් හැටියට මම 1979 ඔක්තෝබර් 28 වෙනිදා පැවිදි වුණා. ඊට පස්සේ වැඩිම කාලයක් උන්වහන්සේගේ සෙවණේ ගත කරන්න ලැබුණා. නායක හාමුදුරුවෝ තුලත් අපි ගැන යම් විශ්වාසයක් තිබුණා. ඒ නිසා උන්වහන්සේගේ ලිපි ලේඛන සකස් කිරීමේ කාර්යයේදී මට විශේෂයෙන්ම වැඩි කාලයක් ඒ සඳහා යොදවන්න පොඩි හාමුදුරුවෝ කෙනෙක් හැටියට අවස්ථාව ලැබීමෙන් මම උන්වහන්සේගේ අසුර බොහෝසේ මට ලබන්න පුළුවන්කම ලැබුණා. මම හිතනවා ඒ අදහස් අපි තුල ඇති වෙන්න උන්වහන්සේගේ සෙවණ මහෝපකාරී වෙන්නට ඇති කියන එක මගේ බලවත් විශ්වාසයක්. ඊළඟට ඒ නිසා මේ නැගිනහිර පුනරුදයක් සිංහල ජාතිය බුද්ධ ශාසනය වෙනුවෙන් අපෙන් යමක් කෙරෙනවා නම් ඒ හැම තැනකදීම සීලාලංකාර නාහිමි මතකය ඊළඟට උන්වහන්සේ ජීවමාන වෙන්න උවමනයි කියන අදහස මා තුළ දැඩිව පවතින. ඒ නිසා සිංහල විද්‍යාලය ආරම්භ කරන්නට උත්සාහ කළා. ගොඩනැගිලි සකස් කරගෙන මම මේ භූමියට වඩිනකොට තල්ගස් 3400ක් හැදිලා ඊළඟට විශාල තල්ගස් වනාන්තරයක් හැටියටයි තිබුණා. කල්ලෑල්ලක ශේෂ කොටස්. ඉතින් මේවා සංරක්ෂණය කරමු. ඒවත් අඩලා ඉවත් කරන්නේ නැතුව ඒවත් සංරක්ෂණය කරගෙන මේ ගොඩනැගිලි සකස් කරගත්තා. ඒ සඳහා දායක පිරිස් වල ඔය මුලින් සඳහන් කළ ඊළඟ නීතිඥ ප්‍රනාන්දු මැතිතුමා මහනුවර එතුමා ඇතුළු ඒ විශාල පිරිසගේ ශක්තියෙන් අපිට පුළුවන්කම ලැබුණා මේ ඉදිකිරීම් සිද්ධ කරගන්න. ඒ ඉදිකිරීම් සිද්ධ කරලා ඊළඟට සිංහල විද්‍යාලය ආරම්භ කිරීම බලවත් පරිශ්‍රමයක් දරන්නට වුණා. හේතුව තමයි ඉතුරු වෙලා ඉන්න මඩකලපු දිස්ත්‍රික්කයේ පාසලක් නැති ශිෂ්‍යයින් සොයා බැලුවාම මට පෙවුණා 25ක් 30කට වැඩි පිරිසක් සිංහල දරුවෝ ඉන්නවා අධ්‍යාපන අයිතිය අහිමි වෙච්ච. ඉතින් මම තීරණයක් හැටියට මගේ ප්‍රතිපත්තියක් හා අරමුණක් හැටියට ප්‍රකාශ කළේ පාසලක් නැති සිංහල දරුවන්ට සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න මව් බසින් ඉගෙන ගන්න අවස්ථාව සලසා දීමත් වගේම සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න කැමති දෙමළ මුස්ලිම් දරුවන්ට ඒ අධ්‍යාපන අවස්ථාව සලසා දීමත් කියන අරමුණ අපේ මේ පාසල ආරම්භ කිරීමේදී ප්‍රමුඛ අරමුණක් හැටියට ප්‍රබල අරමුණක් හැටියට තබාගෙන 2022 මාර්තු මාසේ 24 වෙනිදා අපි මේ පාසල නැගිනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහභාගීත්වයෙන් පැවතුණු උත්සවයේදී එතුමියගේ සුරතින් පළවෙනි ලොක් සටහන තබලා ඊළඟට මේ පාසල නිල වශයෙන් ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම අපේ පොළොන්නරුව වැලිකන්ද මහින්දාගම ගමේ ඉගෙනගත්ත දරුවෝ අසේලපුර ගුරුවරුන් හැටියට මේ විද්‍යාලයට බඳවාගෙන ඊළඟට ලොකු උත්සාහයක් දරනවා. කොහොම හරි මේ විද්‍යාලය නැවත වැටෙන්න දෙන්නේ නැතුව මේක ආරක්ෂා කරගන්න. ඒ සඳහා මම රජයේ නිලධාරීන්ට පළාත් අධ්‍යාපන ලේකම්ට ඒ වගේම වගකිව යුතු ඇත්තන්ට ලිඛිතව කරන ලද ඉල්ලීම් මම අපේ පඤ්ඤා සීහාලංකාර හාමුදුරුවන්ට ලබා දීලා තියෙනවා. එතකොට ඒ ලියවිලි වලින් තහවුරු වෙනවා අපි මේ සඳහා අපිට පිදරන උත්සාහයත් ඒ වගේම රජයෙන් අපිට ඊළඟ පළාත් ආණ්ඩුවෙන් අපිට ලැබෙන ප්‍රතිචාරයත් මොකක්ද කියලා. ඉතින් පළාත් ආණ්ඩුවෙන් නම් ලැබෙන ප්‍රතිචාරය ඊටාම බිඳුවයි කියලා කියන්න පුළුවන් මට්ටම. මේ වගේ ඉස්කෝලයක් ආරම්භ කළාට ඒක පවත්වාගෙන යන්න කුමන ආකාරයක හෝ සහායක් නොලැබෙන බවක් තමයි පේන්නේ. හැබැයි ඒ නිසා අපි එහෙම වුණත් අවසාන මොහොත දක්වා මේ ඉස්කෝලේ වැටෙන්න දෙන්නේ නැතුව මේක ආරක්ෂා කරගන්න ඊළඟට පවත්වාගෙන යන්න අපිට ලොකු කැපකිරීමක් කරන්න තියෙනවා. ඉතින් මේක මහා ප්‍රසිද්ධියක් දරලා කරන්න පුළුවන් කමක් නැහැ. ලොකුම කාර්යය වෙන්නේ මේ දරුවන්ට මඩකලපු දිස්ත්‍රික්කය දිගට පැතිරිච්ච දිස්ත්‍රික්කයක්. ඉතින් දරුවෝ කිලෝමීටර් 30-40ක ඈත ඉඳලා තමයි ඉස්කෝලේට එන්නේ. එතකොට ඒ ළමයින්ට ප්‍රවාහන පහසුකමක් සැපයීම අපිට තියෙන ලොකුම දුෂ්කර කාරණයක්. ඉතින් අපි ඒ සඳහා කල්පනා කරලා තියෙනවා අඩුතරමින් පාසල් ඒවා සඳහා වාහන දෙකක්වත් යොදව ගන්න අපිට පුළුවන්කම ලැබුණොත් මේ ඉස්කෝලේ ළමයි ප්‍රමාණය මීට වඩා වැඩි කරගන්න පුළුවන්කම. කොයි වෙලාවකවත් අපි පළාත් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්න නරකයි මේ ළමයි ශිෂ්‍ය ප්‍රවර්ධනයක් ඇති කරයි කියලා. ඒ අය හැම වෙලාවකම උත්සාහ කරන්නේ මේ ඉස්කෝලේ පුළුවන් වුණොත් වහලා දාලා දරුවෝ නැති නිසා මේ පාසල වසා දමනවා කියන තැනට එන්න තමයි මේ දෙමළ මුස්ලිම් නිලධාරීන් කටයුතු කරන්නේ. ඒ නිසා අපේ දිස්ත්‍රික්කයේ ඇතුළත ජීවත්
වෙන සිංහල දරුවෝ පිළිබඳව හොයලා බැලුවාම විශාල සිංහල දරුවෝ ප්‍රමාණයක් ඉන්නවා. ඒ සිංහල දරුවන්ට කරදරයක් නැතුව මේ ඉස්කෝලේට එන්න ඊළඟට අධ්‍යාපනය ලබන්න දෙකඩ සලසා දීම අපේ මූලික අරමුණක් විදිහට තියෙනවා. අපි ඉටු කරගත යුතු කාර්යයක් විදිහටත් මම කියන්නේ අපි කොහොම හෝ උත්සාහ කරන්නට ඕනේ. පාසල් එකක් ත්‍රිකුණාමල පාර වාකරේ ප්‍රදේශයේ ඉන්නවා විශාල සිංහල පිරිසක්. ඒ අය ඔක්කොම දෙමළ වෙලා ඒක තමයි මහා ඛේදනීය තත්ත්වය. 30 අවුරුදු යුද්ධයේ ප්‍රතිඵලයක් හැටියට යන්න එන්න තැනක් නැති සිංහල පවුල් මඩකලපුවේ එහෙම්ම නතර වුණා. ඒ අයට සිද්ධ වුණා LTT සංවිධානයට බැඳෙන්න හරි එහෙම නැත්නම් LTT සංවිධානයට අවනත වෙන්න. ඉතින් එහෙම අවනත වෙලා ඒ අය අවුරුදු 30ක් යනකොට දෙමළකරණයට ලක් වෙලා ඉන්නේ. හැබැයි මේ මිනිස්සු අපි දැක්කහම කතා කරපුවාම තමන්ගේ අපේ සීයා සිංහල, අත්තම්මා සිංහල, අතා සිංහල මේ විදිහට කතා කරලා මිනිස්සු කිව්වට සිංහල කතා කරගන්න බෑ. හැබැයි දරුවන්ට සිංහලෙන් ඉගෙන ගන්න උගන්වන්න කැමතියි. ඒ නිසා අපිට ඒ අය වෙනුවෙන් එකක් මඩකලපුව පැත්තේ ඉඳලා කුඩාවලටත් අනිත් කායංකේනි මාංකේනි ප්‍රදේශයේ ඉඳලා කල්කුඩාවලටත් ප්‍රවාහන පහසු සපය ගන්න. ඊළඟට අංශ තුනකින් තියෙන අනිත් එක රිදී තැන්න පුනානි ඉඳලා පුනානි සිංහල ගම්මානයක් මඩකල්පුවේ තියෙන අපි ගොඩ නගපු ඒ ගම්මානයේ දරුවන්ට එහෙම තුන් පැති තුනකින් අඩුතරමින් පාසල් සේවා වාහන තුනක් යොදව ගන්න පුළුවන් නම් මේ පාසල බොහොම ශක්තිමත්ව දියුණු කරන්න අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ පිළිබඳව සිංහල බෞද්ධ ජනතාවගේ සිංහල කාරුණික අවධානයට මම විශේෂ කාරණයක් හැටියට මේකත් ඉදිරිපත් කරනවා. ඉතින් මේ සිංහල විද්‍යාලය සිංහල ඉස්කෝල 17ක් තිබිලා ඒවා නැති වෙලා ගිය පරිසරයක මහත් පරිශ්‍රමයකින් මේ බින් අඟලක් පාසා අපිට පුදුම වෙහෙසක් දරන්න වෙලා තියෙනවා. ඊළඟට ඉදිරියත් ඒ විදිහමයි. ඒ නිසා අපි විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ මේ පාසල පවත්වාගෙන යාමේදී ඊළඟට මේ ඉදිරියටත් මේවා පවත්වාගෙන යාමේදී ලොකු වගකීමක් මගේ ශිෂ්‍යයින්ටත් තියෙනවා. ඉතින් ඒ අතරින් දේවගල පඤ්ඤාසී ආලංකාර හාමුදුරුවෝ ප්‍රමුඛයි. මට විශ්වාසයක් තියෙනවා ඒවා අපි නැතත් ඒවා පවත්වාගෙන යයි. ඊළඟට අනිත් පොඩි හාමුදුරුවෝ මේ ගොඩනැගෙන පිරිසක් ඒක ඉතාම වැදගත් දෙයක්. ඉතින් උන්වහන්සේලාගේ යුතුයකම ඒකයි. ඊළඟට ඒ ස්ථානයේ දැනට ස්වාමින් වහන්සේලා 35 නම සාමණේර හාමුදුරුවෝ 35 නමක් ඉගෙන ගන්න ශ්‍රී සීලාලංකාර ධර්මායතන මූලික පිරිවෙන පිහිටලා තියෙන කල්කුඩා. අපි ඒක විශේෂ අරමුණක් ඇතුව ඒ ඉස්කෝලේ පටන් ගත්තේ. ඒ පිරිවෙන පටන් ගත්තේ. මේ පටන්ගෙන අපිට කවදා හරි දවස අපෙන් ගිලිහිලා ගිය ලොකු ජාතික වගකීමක් ශාසනය වෙනුවෙන් තියෙන. ඒ ශාසනික වගකීම ඉෂ්ට සිද්ධ කරන්න ලොකු තෝතැන්නක් බවට හොඳ පසුබිමක් ඇති තැනක් බවට මේ සීලාලංකාර පිරිවෙන Sambuddhassa